හරි පුතා දෙනනම් අපි නුවර ප්‍රශ්න පත්‍ර කටලේ 6 දෙක පත්‍රය තමයි සාකච්ඡා කරන්නේ. එතකොට පහත දැක්වෙන ඡේදය හොඳින් කියවන්න කියලා කියනවා. නිවසට පා තබන විටම රුවන්ගේ මවත් පියාත් සොයුරියත් ඉදිරියට පැමිණ අමුත්තන් පිළිගත්ත. අප්පච්චි මේ තමයි මගේ යාළුවෝ දෙන්නායි ඔහු මිතුරන් දෙදෙනා සිය පියාට හඳුන්වා දුන්නේ. වාඩි වෙන්න ළමයිනේ රුවන්ගේ අම්මා අප්පච්චිට පෙර කතා කළාය. රුවන්ගේ අක්කා මලී දොර රෙද්ද ඈත් කොට උළුවස්සට හේතු වී සිටියාය. දැන් ඉතින් තේ එකක් එහෙම බීලා ඇඳුම් මාරු කරලා මහන්සි අරින්නයි කියමින් රුවන්ගේ අම්මා තේ බන්දේසි ඇල්ලුවාය. තුන්යහළු වික්‍රමය කුලසේන පොන්සේකා මහත්මයා ලියපු කෘතියකින් තමයි අරගෙන තියෙන්නේ. නිවසට පාදමන විට අමුත්තන් පිළිගන්නට පැමිණියේ කවුද? රුවන්ගේ මවත් පියාත් සොහොයුරියත්. ඔව් ඒක තමයි ලියන්න වෙන්නේ නේද? රුවන්ගේ මවත් පියාත් සොහොයුරියත්. එතකොට මේකේ නම් කොමා දාලා නැති හින්දා මම ඒ විදිහට දැම්මේ නැහැ. කොමාව දැම්මා කියලා වැරද්දකුත් නැහැ ඉතින්. සාමාන්‍ය අපේ නම් දෙකක් අතර කොමාවක් තියෙනවනේ. පියාත් සොහොයුරියත්. රුවන්ගේ මවත් පියාත් සොහොයුරියත්. රුවන් තම මිතුරන් දෙදෙනා හඳුන්වා දුන්නේ කාටද? කාටද තියෙන්නේ? මෙතන තියෙනවානේ. අප්පච්චි මේ තමයි මගේ යාළුවෝ දෙන්නයි ඔහු මිතුරන් දෙදෙනා සිය පියාට. සිය පියාට කියලා කිව්වත් කමක් නැහැ. වෙනස් උත්තර තියෙනවද? සර් ගේ පියාට මොකද්ද? තමන්ගේ පියාට. එහෙම බෑනේ මෙතන උත්තරයක් තියෙන හින්දා. දැන් හදලා ලියන්න නෙමින් තියෙන්නේ. මෙතන තියෙනවානේ සිය පියාට හඳුන්වා දුන්නේ කියලා. ඊට පස්සේ අහන්නේ දෙදෙනා හඳුන්වා දුන්නේ කාටද කියලා. ඉතින් තමන්ගේ පියාට කියලා වෙනස් උත්තරයක් ලියන්න බෑ. සිය පියාට නැත්නම් පියාට විතරක් කිව්වත් ඇති ඉතින්. සර් අප්පච්චි. ඒත් බෑ. ඒ දන්නවද මෙතන මේ කොටස තියෙන හින්දා අප්පච්චි නේ මම අප්පච්චිට වෙන්න ඕනේ. මේ කතා කරන නමනේ තියෙන මෙතන කියනවා සිය පියාට හඳුන්වා දුන්නේ කියලා කොටසක් තියෙනවනේ. ඒ කොටසෙන් ගන්න ඕනේ හින්දා අපි ලියන්න වෙන්නේ සිය පියාට නැත්නම් පියාට. වාඩි වෙන්න ළමයිනේ කියමින් අප්පච්චිට පෙර කතා කළේ කවුද? රුවන්ගේ අම්මා. රුවන්ගේ අම්මා. රුවන්ගේ අම්මා. රුවන්ගේ අම්මා. රුවන්ගේ අම්මා. දොරෙද්ද ඈත් කොට උළුවස්සට හේතු වී බලා සිටියේ කවුද? රුවන්ගේ අක්කා. පොඩ්ඩක් බලමු උඩ කොහොමද තියෙන්නේ කියලා. සර් රුවන්ගේ අක්කා මලී. ඔව් එහෙමත් පුළුවන්. රුවන්ගේ අක්කා නැත්නම් රුවන්ගේ අක්කා මලී. සර් තුනට උත්තරේ මොකද්ද? තුනට කිව්වේ රුවන්ගේ අම්මා. පළවෙනි එකට උත්තරේ මොකද්ද? පළවෙනි රුවන්ගේ අම්මා ඉන්න උත්තර පියාත් කියන්නම් අය. මේක මේ ප්‍රශ්න 6 කතා කරලා නැවත 1 2 3 කතා කරමු ඕන. රුවන්ගේ අක්කා මලී. හරි. පළවෙනි එකයි දෙවෙනි එකයි ලියා ගන්න මම උඩින් උත්තරේ කියන්නම්. මෙතන තියෙන්නේ මේ පළවෙනි එකට තියෙන උත්තරේ රුවන්ගේ මවත් පියත් සොහොයුරියත්. සොහොයුරියත්. රුවන්ගේ මවත් පියත් සොහොයුරියත්. ඊළඟට දෙවෙනි එක ආවේ
මිතුරන් හඳුනා දුන්නේ කාටද? සිය පියාට නැත්නම් පියාට. හරි සර්. තුන්වෙනි එකට ආවේ රුවන්ගේ අම්මා. හතරවෙනි එක තමයි රුවන්ගේ අක්කා නැත්නම් රුවන්ගේ අක්කා මලි. මොකද්ද? ආය පළවෙනිටයි දෙවෙනිකට උත්තර කියන්නකෝ. පළවෙනි එකට රුවන්ගේ මවත් පියත් සොහොයුරියත්. දෙවෙනි එකට සිය පියාට එහෙම නැත්නම් පියාට කියලාත් උත්තරේ දුන්නවා. තේ බැන්දේසි ඇල්ලුවේ කවුද? දැන් මෙතන තියෙන්නේ රුවන්ගේ අම්මා කියලාම තියෙනවා. රුවන්ගේ අම්මා කියලා ලියන්න වෙනවා. රුවන්ගේ අම්මා. රුවන්ගේ අම්මා. ඔව් ඒක තමයි. මේ උපුටාගත් කෘතියේ කතුවරයාගේ නම කුමක්ද? කුලසේන පොන්සේකා. මේ ලියන්න වෙන්නේ කුලසේන පොන්සේකා විතරයි. දැන් සමහරලාට අපි බයිනවා නේද මේ ඒක මහතා ඒක තමයි ඒක ලියන්න එපා. සර් එතන තියෙන විදිහටම ලියන්න ඕනි. එහෙම තමයි ලියන්න ඕනේ. අපි සමහරලාට දැන් මොකක් හරි කිව්වම් පුතේ මේ ගෞරව නාමයක් නොදී දුන්නම අපි කියනවනේ එහෙම කියන්න එපා බයිනවනේ. දැන් මෙහෙම තැනක ආයේ කෑලි එකතු කරන්න එපා. කුලසේන පොන්සේක අපිට දීලා තියෙන එහෙම. ඔක වුණා පුතේ එක සැරයක් එතන තිබුණේ හැබැයි මහින්ද හිමි. අපි කතා කරන්නේ ඡේදවල මහින්ද හිමි. ඒක සමහර ළමයි ලිව්වා ඇස් මහින්ද හිමි කියලා ලිව්වා. මොකද ඒක හුරුයි හැමදාම ඇස් කියන කැලේ ඉස්සරහට දාලා. හැබැයි උත්තරේට දුන්නේ මහින්ද හිමි විතරයි. ඇස් කැලේ දාන්න දුන්නේ නෑ. ගැන් ඡේද නැති හින්දා. එහෙනම් මෙතන කුලසේන පොන්සේකන් තියෙන දැන් මේ වගේ තැනක උත්තර ලියලා දෙන්න පුතේ ගෞරවයක් දෙන්න ඕනි. දැන් එහෙම අපි ලේඛකෙක් වුණාම එහෙම මහතා කියලා කැලේ පිටවස් දානවනේ. ඒව දාන්න එපා. තියෙන්නේ කුලසේන පොන්සේකන්. මෙතන කුලසේන පොන්සේකා මහතා තිබුණා නම් එහෙම ලියන්න. හරිනේ. තව මගේ අරිච්ච උත්තර තියෙනවා නම් අහන්න මේකේ. එතකොට අපිට ඉස්සරහට යන්න පුළුවන් ලේසියෙන්න. සර් 3ටයි 4ටයි කියන්නකෝ. තුන්වෙනි එකට ආවේ රුවන්ගේ අම්මා. හතරවෙනි එකට ආවේ රුවන්ගේ අක්කා. රුවන්ගේ අක්කා. සර් 4වෙනි එක රුවන්ගේ අක්කා මලි එකක් දුන්නා. රුවන්ගේ අක්කා මලී කියලා දුන්නා. ලිඛිත භාෂාවට හරවා ලියන්න කියලා අපිට කියනවා. ඔහු කෑම කෑවා. ඔහු කෑම කෑවාය. කෑවේය. යයන්න කෑවේය. ලං කළා හෝ ඇත් කළා ඒක ප්‍රශ්නයක් නෑ යයන්න. කෑවේ කෑවාය ස්ත්‍රී ලිංගාක්කයක් නේ. නුසුදුසු සුදුසුනේ. සුදුසු. ස්ථාන මත ලියන්න මම ගුරුවරුන්ගේ අවවාද පිළිපැද්දෙමි. අතීත කාලේ කියන්නේ නේ පිළිපැද්දෙමි. පිළිපැද්දෙමි. අපි පාසල් ගියෙමු. ඔහු වේදිකා නාට්‍යයක රඟපෑවෝය. රඟපෑවෝය. ඌ පඳුරු වලට ඉහළින් පැන දිව්වේය.
නිවැරදි අක්ෂර වින්‍යාසයේ සහිත වචනය තෝරා යටින් ඉරක් අඳින්න කියලා කියනවා. ජ්‍යොතිෂය මොකද්ද නිවැරදි වෙන්නේ? දෙවෙනි එක දෙවෙනි එක තුන සර්. තුන සර් තුන. මේක නේද? ජ්‍යොතිෂය. ප්‍රදර්ශනය දෙක දෙවෙනි එක. දෙවෙනි එක දෙවෙනි එක. සර් දෙක. දෙක හරි. ඊළඟට අර්ථය පැහැදිලි කරන්න ව්‍යාජය. ව්‍යාජ. මේක හැබැයි මේ වචන දෙක පරණ සිලබස්. හොර. ඔව් මම එහෙම ආසන්න උත්තර දෙන්න. මේකට මම හොර. හරි. ඒක තමයි අර්ථයකුත් දෙන්න. මේක පුතේ පරණ සිලබස් එකේ වචන දෙක තුනක් ඔය තියෙන්නේ. දැන් අලුත් එකේ ඔය වචන නෑ. බොරු බැරිද බොරු? ව්‍යාජ බඩු කියන්නේ බොරු බඩු. ඔව් එහෙමත් කියන්න පුළුවන්. මේකට කියන නිවැරදි පිටු මේකත් ලියා ගන්න. මවාපෑ කියන එක තමයි පුතේ ව්‍යාජ කියලා කියන්නේ. හරිද? එහෙනම් බොරු කියන එක කමක් නෑ ඉතින්. හොර කිව්වත් කමක් නෑ. අසන්න උත්තරයක් විතර ගන්න. ව්‍යාජ කියන්නේ මවාපෑ. සර් එනකට නම් අපි ලිව්වේ නෑ. ඒ සර් වැරදි කියන එක බෑද්ද? ව්‍යාජ කියන්නේ වැරදි නන් නෙවෙයිනේ. එහෙනම් අපි නිකන් බොරුවට හදපු එකක් නේ ව්‍යාජ. ව්‍යාජ අංක දහඩුවක් පාවිච්චි කරලා අපි වාහනයක් පදින. ඒතකොට මවාපාපු නැත්තම් බොරුවට හොරෙන් හදපු එකක්. වාපි කියන්නේ පුතේ වැව් වලට. ඒක හම්බෙන්නේ නැහැ නේද? මින්නේරිය, තෝපා, අබේවාපි, තෝපා ගිරිතලේ අබේවාපි. මේක පරණ සිලබස් එකේ වචන ටික පුතේ ඒකයි වෙයි. කමක් නැහැ ඉගෙන ගන්න හොඳයි. ලකුණු අඩු වුණාට කමක් නැහැ. මේ වචනයක් දෙයක් ඉගෙන ගන්න ඕනේ අපි. වාපි කියන්නේ වැව් වලට. රාසේපි. රාජ්‍ය සේවයේ පිණිස. රාජ්‍ය සේවය පිණිස සාමාන්‍යයෙන් කියන්නේ පිණිසයි. පිණිස කමක් නැහැ ඉතින්. පිණිසයි. පිනිසයි පිණිසයි. එහෙම තමයි සර් කියන්නේ. රාජ්‍ය සේව පිණිස. රාජ්‍ය සේවය පිණිස එහෙනම් එනවා. සේව නෙවෙයි සේවය. හරි සර් රාජ්‍ය සේවය පිණිස. හරි ඊළඟ එක උමප. එතන අඩුපාඩුවක් තියෙනව නේද? ඒක මම වෙනස් කරලා දෙන්නද වචනේ? ඊට අඩුපාඩුවක් තියෙනවා වගේ එකේ. ඒක වෙන්න ඕනේ උමැප. ලියන්නක උත්තරේ එන. උතුරු මැද පළාත්. ඔව් දැන් උත්තරේ කියලා ඉවරයි. ඔය ඉතින් මේක මොකද ඔයාලා ලිව්වේ? උතුරු මැද පළාත. උතුරු මැද පළාත්. එක තමයි දීලා තියෙන්නේ. ඒතකොට මෙතන වැරද්දක් තියෙනවා. ඉතින් මම එහෙමනම් ලිව්වේ නැත්තම් ලකුණු දෙන්න පුළුවන් හැමෝටම.
මෑ එපා දෙන්න. මෑ නෙමෙයි දෙන්නේ මෑ. එතන තමයි වැරද්ද තියෙන්නේ. උතුරු මැද පළාත. ඉඩම් කඩම් ඉඩම් කඩම්. කඩම් ඉඩම් කඩම්. බාර හාර බාරහාර. බාරහාර වෙනවා කියලා නේද අපි කියන්නේ? බාරහාර. බාරහාර. සර් බාර දූර නෙමෙයිද? බාර දූර කියන්නේ යුගල නෙවෙයිනේ. බාර දූර කාර්යයක් කියලා කියන්නේ යුගල පදයක්. බාරහාර. සින්දුව සින්දුවක් තියෙනවා බාරහාර. ඔව් සර් බුදුන් වහන්සේ දැකින් බාරහාර වීරෙන්ද නැත්මස්ථානේ ආ. බාරහාර. බාර දූර කියලා වචනයක් තියෙනවා. ඒක මේ සර් හතේ දෙකට උත්තරේ මොකක්ද? උතුරු මැද පළාත. ඒක තමයි ඔයාලා මේක ලිව්වේ නැත්තම් මට ලකුණු දෙන්න පුළුවන් හැමෝටම. ඉතින් ඒක වැරද්දක් තියෙනවනේ. ඌ මෑ නෙවෙයි ඌ මෑප වෙන්න බෑ. උතුරු මැද පළාත. නිවැරදි කරන්න පෞද්ගලික කොම්බුව සහිත ගයනු කිත්තනේ. පෞද්ගලික වමත හුරුයි දෝන්තා දකුණ හුරුයි දෝන්තා වමත හුරුයි දකුණ හුරුයි දෙකම හුරුයි දෝන්තා. රබන් කවි රබන් පද කුමන කවි අයත් වන්නේ මේ ජන කවි අයත් වන්නේ කුමන වර්ගයද කියලා අහනවා. රබන් කවි රබන් පද කිව්වත් කමක් නැහැ ඉතින්. රබන් පදයේකි රබන් කවියක් පුතේ මෙහෙමයි ඉතින් ප්‍රශ්නේ අහන්නේ කුමන කවි වර්ගයටද රබන් පද රබන් කවි. ඒතර රබන් කවියක්. නම් රබන් කවි වර්ගයට. රබන් කවියක් කිව්වම මෙතන ගැලපෙන්නේ නැහැ නේ පුතේ. රබන් පද වර්ගයකට කුමන වර්ගයකටද රබන් පදයකි. මේ දෙක ගැලපෙන්නේ රබන් පද කවියක් සර් රබන් කවියක කවියකට එහෙනම් එන්න ඕනේ. රබන් පද කවි එහෙමත් පුළුවන්. හරිද? නැත්නම් රබන් පද කවියකට වෙන්න ඕනේ. කුමන වර්ගයකටද අපි නිකන් අර අග මුකුත් නැතුව රබන් පද කියලා ලියන්න පුළුවන්. නැත්නම් රබන් කවි කියලා ලියන්න පුළුවන්. නැත්නම් රබන් පද කවියකට රබන් පද වලට රබන් පද වර්ගයට අග ටර්ත් එක තමයි ලියන්න වෙන්නේ අනිත් කැලේ බෑ. බැට් කිව්වේ බැට් පිත්ත එග් කිව්වේ බිත්තරය බිත්තරය. බිත්තර දැන් වැඩේ තියෙන්නේ බිත්තරද බිත්තරයද? බිත්තරය සර් බිත්තර කියන්නේ එග්ස් වෙනවා එස් අකුරක් බිත්තරය බිත්තරය බිත්තර බිත්තරය එස් අකුරක් එන්න ඕනේ. බිත්තර කියනවා නම් අපි ලින්දර කියනවා වෙල් වේල්. WELL අර හොඳින් කියද්දි එක L එකයි ඉන්නේ නේද? වේල්. මේක මොකක්ද අපි කියන්නේ? කප් කප් නේ. කප් CUP කප්. මෙතන හරිය ලේසි හොයාගන්න පුළුවන් අපිට. how කියන එක මුලට how old are you? how old are you තාගේ වයස කීයද නේද? how old are you? අග තිතනම් ගැටලුවක් නෑ නොදැම්ම කියලා.
මොකද්ද කියන්නේ මෙතන? the The is tree the under chair. chair is the under tree නෙමෙයිද වෙන්නේ ඕනේ. දැන් the tree is the under chair කියන්න බෑනේ. ගහ තියෙන්නේ පුටුව යටද පුටුව තියෙන්නේ ගහ යටද? මේ the යොදන්නේ අපි දන්න එකක් වෙන හංගවන්නනේ. එතන එක්ක the tree වෙන්න ඕනේ නැත්නම් the chair වෙන්න ඕනේ. හරිද? the is කියන්න බෑ. the tree වෙන්න ඕනේ නැත්නම් the chair වෙන්න ඕනේ. එතකොට මට දැන් කියන්න වෙන්නේ under the chair under the tree. මේ දෙකම දෙපැත්තට දැම්මම ගලපන්න පුළුවන්. ඒ කියන්නේ එක වාක්‍යයක් කියන්න පුළුවන් මට the tree is under the chair. තව එකක් කියන්න පුළුවන් the chair is under the tree. එතකොට මම අහන්නේ දැන් ගහ යටද පුටුව තියෙන්නේ නැත්නම් පුටුව යට ගහ තියෙනවද? මොකද්ද වෙන්නේ? ගහ යට පුටුව. තියෙන්නේ. එහෙනම් අපිට කියන්න වෙන්නේ The chair is under the tree. 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 මෙහෙම තමයි අපිට වාක්‍ය කියන්න වෙන්නේ. හරි නේද? The chair is is දැම්මේ නෑ මම මෙතන අඩු. ඒක මම උඩින් වල ලියන්නම් දැන්. The chair is under the tree. පුටුව ගහක් යට තියෙනවා. පුටුව අපි දන්න එක. The chair කියන්නේ පුටුවක්. දන්න එක. පුටුවක් ගහක් යට තියෙනවා. මේක දන්න පුටුව. පාගේ පුටුව තමයි ওই ගහ යට තියෙන්නේ. The chair is under the tree. පයරු. ඒ කිව්වේ දන්නේ නැහැ sir. මුං ඇට වලට තමයි පයරු කියලා කියන්නේ. මුං ඇට. මුං ඇට. එනක්කු තண்ணීர் කොඤ්ඤම් තාරුංගල් මට තண்ணීர் වතුර වතුර ටිකක් දෙන්න. පොඩ්ඩක් මට වතුර ටිකක් දෙන්න. චුට්ටක් දෙන්න ටිකක් දෙන්න. පොඩ්ඩක් දෙන්න එක කමක් නැහැ ඉතින්. මට වතුර ටිකක් දෙන්න මට වතුර පොඩ්ඩක් දෙන්න මට වතුර චුට්ටක් දෙන්න එක කමක් නැහැ. හරි මේ වෙනකන් ලකුණු එක ගානේ මෙතනින් පස්සේ තමයි ගණන් වලට ලකුණු දෙක ගානේ යන්නේ. 45489. මේක ගලප ගැනීම හරිය ලේසි. දහස් කලාපේ 45 5489. හැබැයි ලයන මුර්ධජ දහස් කියද්දී සාමාන්‍ය අපිට එකට ලියන්න පුළුවන් ඕනනම් ඈඩ් කරන්න පුළුවන් එතන 5400 බලන්න දීර්ඝ මේ ඇලපිල සමහරයට අමතක වෙනවා 9 මේ 89 එකට ලිව්වා කියලා ඒවත් ලුවන් ලොකු ගැටලු නෙවෙයි 89 පොත් 210ක් 7 බැගින් 21ට 7 ඒවා 3යි නේ ඒ කියන්නේ මේක හරියටම බෙදෙනවා කීයද උත්තරේ 210 7ෙන් බෙදුවම 30යි. 30යි මම ලේසියෙන්ද මොකක්ද නැත්තේ ඒ කියන්නේ 21 7ෙන් බෙදනමානේ 21ට 7 ඒවා 3යි බිඳුව කියන්නේ බිඳුවනේ පිටරස දාන්නේ 30යි ඉස්සරක් අත 210යි 30යි 205ක් තිබුණු අතර අනෙක් ගාසේ ඊට වඩා 18ක් අඩු වෙනවා මේකේ 205යි 205න් 18ක් අඩු කරලා බලමු අනෙක් ගහේ තිබුණු ගාන එතකොට 18ක් අඩු කරාම 5න් 8ක් බෑ මෙහා පැත්තෙන් ගෙන්නත් බෑ අර පැත්තෙම ගෙනාලා මෙතනට ගෙනාව 10යි 10න් 8ක් මේ 15යි 15න් 8ක් 15න් 8ක් කො 15න් 8ක් අඩු කළ උත්තරේ ඕනේ 7යි.
7යි. 7යි. මෙතන ඉතිරි 9යිනේ. දැන් මෙතනට අර පැත්ත එකක් මෙතනට ගෙනාලා 9ක් තියලානේ මේකට එකක් දුන්නේ. 9යි. 9න් එකක් අඩු කරාම 8යි. 8යි. මුල 1යිනේ. එතකොට 187යි 205යි. ගස් දෙකේ ගාන නෙමෙයි අහන්නේ. එකක 187යි එකක 205යි. එහෙනම් මම මේ 205ට එකතු කරනවා 187. 7යි 5යි 12. 7යි 5යි 12න් දෙක එකක් ඉතිරි ඒකත් එක්ක මේ පැත්තට ගත්තාම ඒකත් එක්ක 9යි. මෙතන 3යි. 392ක් තියෙනවා. ඔය කියන අඹ ගස් දෙකේ අඹ කිරිනේ. තුන්සිය අනූ දෙකයි. ඊළඟට එක් පාර්සලයක පොත් 8 බැගින් පාර්සල් 180ක. ඒ කියන්නේ 180 ගුණ කරන්න ඕනේ 8ෙන්. අටවරක් බිඳුව උත්තරේ මොකද්ද? කියලා 18ට උත්තරේ මොකක්ද? 18ට 392නේ. 392. ඊළඟට දැන් මෙතන 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් 8 8 වරක් 8 අහුන්නේ 8 4න් 4 6ක් 4යි සර්. 6ක් ඉතිරි 8 වරක් 1 8යි 8යි 6යි 14යි 1440ක් පිළිතුර වෙනවා. මෙතන සෙන්ටිමීටර් දීලා මේකේ දිග සෙන්ටිමීටර් 14යි නේද? 14න් සෙන්ටිමීටර් නේද? ඔව්. 10යි. මම හිතුවේ ඔව් කියයි කියලා. සෙන්ටිමීටර් 10යි. ඒ 6 සෙන්ටිමීටර් සර්. 6යි නෙවෙයිනේ. පරතරය 2යි. ඔව් 2යි 4යි 6යි 8යි 10යි. 6ක් එන්න හේතුවක් නැහැ. 14න් 4ක් අඩු කරමු. මෙතනින් පටන් ගත්තේ නේ 10යි සෙන්ටිමීටර්. විහිදුවා ලියන එක හරිය ලේසි. 90 මේක නම් ඈඩ් කරා නැතුණා කියලා ගැටලුවක් නැහැ. එකතු කිරීම 810 එකතු කිරීම 400 එකතු කිරීම 50 එකතු කිරීම බිඳුව නේද? එකතු කිරීම බිඳුව. 50 එකතු කිරීම බිඳුව විහිදුවා ලිව්වම. ලීටර 7යි මිලිලීටර 500ක් භාජනයක් සම්පූර්ණ කිරීමට මිලිලීටර 300 ඒවා. අපි 300 බිඳු දෙක කපමු 500 බිඳු දෙක කපමු. 75ට 3 ඒවා කීයක් තියෙනවද? 75 3ෙන් බෙදලා කියන්නේ. විසිපහයි 25යි. පස්සතාවක් 25 ලිව්වා නම් ඇති 25 වතාවක් කියලා කියන්නත් පුළුවන්. කී වරක් නේ අහන්නේ 25 වරක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඕනේ 25 විතරක් ලිව්වා නම් ඇති. සංඛ්‍යා දාමේ එකතුව 12යි 35 එකතුව 47යි. 47යි. 182ක් එකතු වුණාම තමයි 229. 640ක් වෙන්න පුතේ 40ක් එන්න 29ට 11ක් එකතු කරන්න වෙනවා. 11යි 29යි 40 වෙන්නේ. ඒ කියන්නේ 29යි 411යි.
29 11යි 30යි මෙතන 10ත් එක 40ක් වෙනවා. තව 4ක් දාන්න වෙනවා. 411ක් එන්න ඕනේ මෙතනට. මෙතන 47යි මෙතන 411යි. 440න් 229ක් අඩු කරා නම් එනවා. ඔව් හරි. මම මේකට නිකන් එකතු කරගෙන ගියා මේක හැදෙන විදියට. නැත්තම් කටුකොලේ 640න් 229 කඩු කරාම හරි. 750 කාසි 12ට රුපියල් 6යි. රුපියල් 1 18ක් කියන්නේ රුපියල් 18ක්. රුපියල් 2 කාසි 12ක් කියන්නේ රුපියල් 24ක්. රුපියල් 5 කාසි 15ක් කියන්නේ රුපියල් 75ක්. මෙතන ක්ලියර්. තවත් 10 කාසි තවත් රුපියල් 10ක් දුන්නේ නම් තවත් 10ක් එකතු කරන්න වෙනවා. හරි. එහෙනම් මේ ටිකේ එකතුව තමයි එකතු කරන්න වෙන්නේ අපිට 6යි 18යි 24යි 75යි 10යි 14යි 18යි 19යි 9 එකක් ඉතිරි 2යි 4යි 5යි 12යි 129යි නේ 129. එතකොට අපි ලියන්න වෙනවා හරිද මගේ එකතුව 6යි 2 කාසි 18ක්ද මෙතන තියෙන්නේ මට පේන්නේ වෙන ගානක්ද 12ද 18ද මෙතන තියෙන බලන්න 18ක් නේ 18ක් නෑ 2 කාසි නේ රුපියල් 100යි වෙන්නේ 2 කාසි 12යි 24යි 5 කාසි 15 හරිනේ 75 රුපියල් 10ක් හරි එතකොට 14යි 18යි 23යි මේ වැරදුනා මෙතන 14යි 18යි 23න් 3 23න් 3 4යි 6යි 13යි 14යි 133ක් වෙනවද? මොකද? 133ක් එනවනේ. සර් මට 153ක් ආවා. ඉන්න අපව බලමු. 14යි 18යි 23න් 3ක් මෙයාවේ. 3යි 5යි 12යි 13යි 133ක් වෙනවා හරි පුතේ. මම එකතු කරද්දී අර 1 4ක් අරගෙන නැහැ. 133 තමයි එන්නේ. හරි. අපි මෙතන ලියන්න වෙනවා රුපියල් 133යි කියලා. සර් එක තව පොඩ්ඩක් කියා දෙන්නකෝ. අපි ආයෙ බලමු. මේකේ කියනවා 750 කාසි 12ක් රුපියල් කීයක් එනවද? 6ක්. මෙන්න 6. මෙන්න මම රුපියල් 118ක් මෙන්න රුපියල් 18. රුපියල් 2 කාසි 12ක් රුපියල් 24යි 2 කාසි 12ට. රුපියල් 5 කාසි 15ක් ඒක රුපියල් 75යි. තිබුණා තාත්තා ඇයට තවත් රුපියල් 10ක් දෙනවා. ඒ 10ක් ලිව්වා. මෙන්න මේ මම එකතු කරද්දි මට මෙතන පොඩි වැරදීමක් වුණා. ඒකයි මේ 139ක් ආවේ. එතකොට දුන්නේ නම් නිලාල් ළඟ ඇති මුළු මුදල. එහෙනම් මේ ටික පහලට එකතු කරන් තියෙනවා. 14යි 18යි 23න් 3 දෙකක් ඉතිරි 3යි 5යි 12යි 13යි 133යි. රුපියල් 133ක් දැන් නිලාල් ළඟ තියෙනවා. දිග සෙන්ටිමීටර් 24යි පළල සෙන්ටිමීටර් 16යි උස සෙන්ටිමීටර් 4ක් වූ කාඩ්බෝඩ් පෙට්ටියකින් දිග 4ක් පළල 2ක් උස 2ක් වූ පෙට්ටි. අපි මෙහෙමයි මේක හදාගන්න. දැන් මේක ටිකක් සංකීර්ණයි වගේ තියෙනවනේ. නේද? අපි
මේක කපමු හරස් අතට. ඒ කියන්නේ පුතේ උස 4යි නම් මේ හරස් අතට අපි උස දෙකේව කෑලි තට්ටු කීයක් කපන්න පුළුවන්ද? නෑ නෑ මං අහන්නේ උස 4යි. උස 4ට මං ඉතුරු ඒවා නෙවෙයි අහන්නේ. උස 4ට උස දෙකේ කෑලි තට්ටු කීයක් කැපෙනවද? දෙකයි. 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 එහෙනම් මං උස ප්‍රශ්නේ පොඩ්ඩක් අයින් කරගන්නවා. දෙකයි. දෙකයි. මම මේකෙත් උස අයින් කරලා දානවා. මේකෙත් උස වැඩක් නැහැ. මට තට්ටු දෙකක් තියෙනවා. ඒ කියන්නේ දිග 24ක් පල්ල 16ක් වුච්ච කෑලි දෙකක් තියෙනවා මට. ඒකෙන් දිග 4ක් පල්ල දෙකක් වූ කෑලි කීයක් පුළුවන්ද කියලා අහම ඒක දෙකෙන් ගුණ කරලා ගත්තම උත්තරේ හරි. හරිද? එතකොට දිග 24 නම් අපි මේක ඇඳගමුද 24 එක. දිග 24යි පල්ල 2යි. දිග පැත්තට මේ දිග තිබ්බොත් කෑලි කීයක් කැපෙනවද 24න්? 24 4ෙන් බෙදුවම 6යි. 6ක් කැපෙනවා. මම ගැදලා තව චුට්ටක් පැහැදිලි කරන්න කෑලි 6ක්. පල්ල පැත්තට දැන් 6ක් නම් පල්ල දෙකේ තීරු කපන්න ඕන. 16 තීරු කීයකට කැපෙනවද? 8කට. 8යි. 6 වරක් 8. 6 වරක් 48. 48ක් එකකින් කැපෙනවා. මම ආපහු පැහැදිලි කරන්නම් මේක හොඳේ. 48 තව වෙන ක්‍රමයකට හරි පැහැදිලි කරන්නම්. 48ක් එකකින් කැපෙනවා. එහෙනම් තට්ටු දෙක වෙනකොට 48 ඒවා දෙකක් 96ක් මේකේ කැපෙනවා. මෙහෙමයි වැඩේ. මේක 24 නම් පුතේ දිග 24යි පල්ල 16යි. අපි මෙහෙම කියලා හිතමුකෝ. මෙන්න මේක. මේ උඩ පැත්තෙන් පේන විදිය. මම මේක දැන් උසත් එක්ක ගන්න කිව්වොත් මට මේක පැටලෙනවා. මම උස පැත්තට හරි ලේසි. මට උස දෙකේ වනේ. දැන් මේ උස 4ක් ඉඳ උස දෙකෙන් බෙදුවම මට කෑලි දෙකක් මේ වගේ තට්ටු දෙකක් තියෙනවා. මේ වගේ කෑලි දෙකක් තියෙනවා. මේක පල්ල කෑලි ඉතින්. එතකොට මේකේ දිග 4 ඒවා. දැන් කියන්නේ මේ පැත්තට 16යි මේ පැත්තට 24යි. මම ඕනම් මේ පැත්තට මේ දිග පැත්ත මේකේ පල්ල පැත්තට කපා ගන්නත් පුළුවන්. මම මේක රූල් ගහන යනවා. මම 4 ඒවා ගහන්නම් මේ පැත්තට. දැන් මේ පැත්තට 24යිනේ. මම එකක් දාන්න. මෙතන 24යි. මෙතන 16යි. එතකොට මම මේ 24ට 4 පැත්ත 4 දිග පැති මෙහෙම තියාන තීරු කපාන යනවා. එහෙනම් මට තීරු 6ක් කපන්න පුළුවන් නේ 24. මෙහෙම තීරු 6ක් කපන්න පුළුවන් නේ මට. එක පැහැදිලිද? දිග පැත්ත නෙවෙයිද හරහට නෙවෙයිද? ඕන පැත්තකට පුළුවන්. මම මේකේ දිගට මේකේ දිග තියවුවා. ඒ කියන්නේ මම මේ 4 දෙකේ පටි කැපුවේ මේ. හොඳේ. මේ කපලා තියෙන 4 දෙකේ පටි. සමාන වෙන්න ඕන පොඩ්ඩක් හෙට මෙහෙට ගියා අදිනකොට. 4 දෙකේ පටි. පැහැදිලිද මං අදින විදිහේ 4 දෙකේ පටි මේ කැපුවේ. එතකොට පටි කීයක් කැපුණාද? 1 2 3 4 5 6යි. මේ 4ට. එහෙනම් අනිත් පැත්තට පල්ල දෙකේ වනේ. එහෙනම් මේ 16 දෙකේට කැඩුණොත් 8ක් කැපෙන්න බෑ කියලා නේද? 8ක් කැපෙන්නේ. එහෙම කැපෙනවා. එතකොට පල්ල පැත්තට කෑලි 8ක් කැපෙනවා. අර පැත්තට මේ දිග පැත්තට කෑලි 6ක් කැපෙනවා. 4ක් 6 කීයක් කැපෙනවද මේකේ? 48. 48. මේකෙන් කෑලි 48ක් කැපෙනවා. ඒ වගේ තට්ටු දෙකක් තියෙනවා. ඇයි පුතේ උස 4ක් කිව්වනේ. උස දෙකක් ඉඳ තට්ටු දෙකක් තියෙනවා. එතන 48 ඒවා දෙකක් 96ක් මේකේ කෑලි කැපෙනවා. අපිට මේක
දැන් තව ක්‍රමයකට යනවා නම් අපිට සර් ඔය පුතේ 26 වෙනි ප්‍රශ්නේ නෙවෙයි නේද? පහටනේ එන්න ඕනි සර් ඒ උත්තරේ. හරි සෝරි මේ මෙතන යට ඇඳේ හින්දා එහෙම ලිව්වේ හොඳේ. පැහැදිලි නේද මම මේ කියන උත්තරේ? තව ක්‍රමයකට හදනවා නම් අට මෙහෙම හදන්නත් පුළුවන්. මේකේ වර්ගඵලය අරගෙන මේකෙත් වර්ගඵලය අරගෙන මේ වර්ගඵලයෙන් බෙදලා ගන්න පුළුවන්. හැබැයි එතනදී මට ප්‍රවේශම් වෙන්න වෙනවා. හරියටම මේකේ දෙපැත්තට කපනකොට ඉතිරි නැතුව කැපෙනවාද කියන මම දැනගෙන ඉන්නවා. දැන් මට කිව්වොත් මේ හරි වෘත්ත හරි මොකක් හරි වෙනේව කපන්න කියලා නැත්නම් මට කිව්වොත් මේ පල්ල සෙන්ටිමීටර් 3ේව කපන්න කියලා. ඒතර පුතේ 16 3ෙන් බෙදෙන්නේ නැහැ නේ. නම් අවසාන සෙන්ටිමීටර එක තීරුවක් ඉවත් වෙනවනේ. ඒතර මට වර්ගඵලයෙන් ගන්න බැරි වෙනවා. අන්න එහෙනම් එහෙම ගැටලුවක් තියෙනවා. මේක නම් හරියටම බෙදෙන එක. මං හදාගත්ත විදිහ පැහැදිලිද? මං උස කියන එක පොඩ්ඩක් පැත්තකින් තියාගත්තා. උස පැත්තට පස්සේ වෙනම හිතන්න පුළුවන් අපිට. පල්ල පැත්තට පල්ලයි දිගයි ගත්තම ඕන මේක අනිත් පැත්තට කපන්න පුළුවන්. එහෙනම් 16 4ෙන් බෙදුවම මේ පැත්තට කෑලි 4යි. 24 දෙකෙන් බෙදන්න වෙන්නේ. ඒක 12යි. 12 වරක් 4 ඒත් 48යිනේ. මේක 48ක් අනිත් පැත්තට කපලත් 48ක් කපන්න පුළුවන්. 48යි. මේ වගේ තට්ටු දෙකක් කෙනකොට 48 ඒවා දෙකක් 96. පැහැදිලිද? හරිනේ? ඔව් සර්. මෙතන පුතේ මේකේ ත්‍රිකෝණ ගත්තම මේ ලොකු ත්‍රිකෝණයක් විදිහට මම ගත්තම මේකේ අපි එක ත්‍රිකෝණයක් අරන් ඒකෙන් හදාගමු. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ වගේ එකක් මේ පැත්තේ තියෙනවා 2යි ලොකු එකයි 3යි. තව චූටි එකක් මෙතනක් තියෙනවා. ඒකත් 4යි. මේකත් එක්ක 5යි. එහෙනම් මේ පැත්තේ එකත් එක්ක ත්‍රිකෝණ 5ක් තියෙනවා. ඒ වගේම 5ක් එහා පැත්තේ තියෙනවා. ත්‍රිකෝණ 10යි. තව තියෙනවද? ලොකු 1යි 2යි 3යි. අයි සර් 12ක් තියෙනවා එහා පැත්තේ දෙක. මැද දෙක. මැද දෙකයි. එහෙනම් 10යි මැද දෙකත් එක 12ක් තියෙනවා. ඒ මැද දෙක දෙකෙන් ගුණ වෙන්න බෑ දැන්. මම මේ පැත්තෙන් ගත්ත 5යි. එහා පැත්තෙමුත් 5යි 10යි මේ මැද දෙකත් එක 12ක් තියෙනවා. පැහැදිලි 12 අපැහැදිලි නම් ආයි කියන්න. තේරිච්ච ඇති අය ඉන්නවද? පැහැදිලි සර්. පැහැදිලිනේ? මේ මෙන්න මේ ලොකු එකයි මේකයි 2යි චූටි දෙකයි 4යි මේ ලොකු එකයි 5යි මම මැද්දෙක් ගත්තේ නැහැ පස්සේ මැද්දෙක් ගමු මේ පැත්තට 5යි ඒ විදිහටම 5 මේ ලොකු දෙකයි ලොකු එකයි මේ චූටි දෙකත් එක්ක මේ පැත්තෙත් 5යි 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 10යි මේ මැද දෙක මම වෙනම ගත්තේ නැහැ මැද දෙක වෙනම ගන්න පුළුවන් 12යි රූපේ පාට කළ කොටස දශම සංඛ්‍යාවක් විතර කෑලි 3යි 6යි 10යි 10න් තමයි දශම ලියන්න පුළුවන් 10න් පාට කරලා තියෙන 4ක් 0.4යි පාට නොකළ කොටස භාගයක් විදියට 10න් 6යිනේ 10න් 6යි 27ට ලකුණු දීලා තියෙන්නේ 2යි තමයි ප්‍රශ්නෙට එක ගානේ 2යි 2ටම තියෙන්නේ. උතුරු දිශාවට මීටර් 25ක් ගමන් කළ ඔෂාන් තම වම් අත පැත්තට මීටර් 25ක් ගිහලා නතර වුණාලු. ඒ කියන්නේ ඔෂාන් හිටියේ මෙතන උතුරු පැත්තට 25ක් ගිහිල්ලා තමන්ගේ වම් අත පැත්ත වෙන මේ පැත්තට 25ක් යනවා. කියන්නේ මෙහි දිශාව. දැන් මුලින් සිටි දිශාවට උපුල් ඊනගෙන නැවෙන් ගිහින් ධම්මිනිත බලා වරින් නේද? මොකක්ද දිශාව? කුමන දිශාවෙන්ද? වයඹ. සර් වයඹින් ඔව් කමක් නැහැ. මෙහෙමයි මෙතන උත්තරේ වයඹ අපි මේ පුළුවන් නම් මෙන්න මේක පුරුදු වෙන්න. වයඹ විතරක් ලියන්න පුරුදු වෙන්න. කුමන දිශාවෙන්ද වයඹ
වයඹ වයඹ දිසාවෙන් වයඹින් කියලාත් ඉතින් පුළුවන්. හැබැයි අර ඒ ඔව් අහන්න. ගැටලුව අහන්න. 23 වෙනි ප්‍රශ්නෙට කීයක් දෙනවද? 23ට කොටස් දෙකක් තියෙන හින්දාද? 23 වෙනි ප්‍රශ්නෙට ලකුණු ඒත් දෙකයි පුතේ. ප්‍රශ්නෙට දෙකයි තියෙන්නේ. ඔව්. ප්‍රශ්නෙට දෙකයි. කොටස් දෙකම ප්‍රශ්න දෙකයි. සාමාන්‍ය ඔරලෝසු මුහුණ මෙතන මේක පුතේ උත්සාහ කරමු මේ උත්තරේ ලියන්න. එහෙම නැත්නම් වයඹ දිසාවෙන් වයිබින් කිව්වත් කමන සමහරට අර පස්ස උත්තර අයින් එන්න පුළුවන්. දැන් හොඳම දේ වයඹ කියලා ලියන එක. මේ විදිහ 17:35 කියන්නේ සාමාන්‍ය ඔරලෝසුවේ නම් පස්වරු මම කෙටි නොකර ලියුවා කෙටි කරන්න පුළුවන්. පස්වරු කීයද පුතේ? 17 කියන්නේ 12 කළු කරාම 5:35 නේද? 5:35. මේක කෙටි කරන්නත් පුළුවන්. 5ට කලින් බිඳුවක් දාන්නත් පුළුවන්. හොඳේ. ඒක ගැටලුවක් නැහැ. හැබැයි පස්වරු කියලා කෙටි කරනවා නම් අනිවාර්යෙන් 32 තියන්න. එතන බිඳුව තිබුණා වුණා ගැටලුවක් වෙන්නේ නැහැ. ඉස්සරහට 5ට කලින් බිඳුවක් ඕනනම් දාගන්න පුළුවන් අපිට. හැබැයි ඩිජිටල් ලියනකොට අනිවාර්යයෙන්ම ඉලක්කම් 4 තියෙනවා. දැන් මෙතන දීපු විදිහට වැරදි. හරි නම් මෙතන තියෙන්න ඕනේ මෙන්න මෙහෙම. මේ 32ක් තියෙන්න ඕනේ. පාද 10ක් ඇත් සතා. කකුළු වාටයි උකුණට නම් පාද 8යි. දැන් කකුළු වාට පාද සමහරලාට අපි 8යි කියලා ගණන් කරනවා. කියන්නේ උගේ අර ඉස්සරහා අඬු දෙකක් තියෙනවනේ. එහෙනම් ඒ දෙකත් එක තමයි 10යි කියන්නේ. ඇයිස උකුණට පාද 10යිනේ. උකුණට 8යිනේ. 10ක් තියෙනවනේ. නෑ උකුණට 8යි තියෙන්නේ පුතේ. උකුණගේ බලන්න උකුණගේ 8යි තියෙන්නේ. කකුළු වාට තමයි අර ඉස්සරහා අඬු දෙකත් එක තමයි 10 වෙන්නේ ඔය. මකුළු වාටත් 8යි උකුණටත් 8යි. බෝනස්ට 8යි. බඩගමුව වනාන්තරයේ විතරම් පවුගිය දවස්වල හම්බුන ප්‍රශ්නයක්. හරි නේද? කුරුණෑගල තමයි තියෙන්නේ මේක. කුරුණෑගල. නාරම් දෙලුන් දොඩම්. පැංගිරිනේ. පැංගිරි කුලේ ශාක. පැංගිරි කුලේ ශාක. මේ කවුද ඉන්නේ? සර් විශ්වවිද්‍යාලයේ උත්තරේ කියනකට ෆෝන් එක කට් වුණා. කීයටද? කිලි 29ට සර්. මොඩක් 29ට කවුරු හරි කියන්න පුතේ? පස්සර 5යි 35. සර් කාගේ හරි මෑග් එකක් ඕනලා. හරිද 29 උත්තරය අහගත්තා මෙතන පිළිහුඩුවා ඉන්නේ. පලිහඩුව මයික් එක ඔෆ් කරන්න පුතේ. ගොයන් කැපුව පසු කුඹුරේ ඉතුරු වෙන කොටස. පිටුරු බැලලා නැහැ කුඹුරකට. ඉපනැල්ල ගොයන් කැපුවම් පුතේ ගොයමේ වී ටික වෙන් කරලා ගත්තම මේ වී ටික කියනවා අපි බැත කියලා. හරිද? කුඹුරේදී වී වලට කියන්නේ බැත කියලා. ඊට පස්සේ කුඹුර දැන් කමතේදී මේක කරන්නේ. කමතේ තමයි බැත කියන්නේ. ඒකට කමතේදී ගොයම් ගසේ වී ටික අයින් කරලා ඉතුරු වෙන ගොයම් ගස් ටික තියෙනවනේ. අන්න ඒකට තමයි අපි පිදුරු කියන්නේ. ඒතර ගොයම් කපනකොට මුලත් එක්ක මේ කුඹුරේ ඉතුරු වෙනවනේ කපලා ගන්නකොට කොටසක්. ආන්න ඒකට කියන්නේ පිපෙනැල්ල කියලා.
සිතියමක වනාන්තර දක්වන්නේ කොල්ල පාටි. කොළ පාටින්. නිල් පාටින් ජලාශ, ගංගා, වැව් වගේ දේවල්. දුඹුරු පාටින් උස්බිම්. ලකුණු කරන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂය පොඩි වෙනසක් කරගමු අපි. බහනේ. ඒක තමයි. පොඩි වෙනසක් කරලා කෑල්ලම් එක කපලා දාලා සර් මානෙල්. ඔතන නිර්මාණය නෙවෙයි මානෙල්. ඒක තමයි. කෑල්ලක් කපලා මානෙල් කරගමු. වෙන උත්තරයක් නැහැනේ. මානෙල්. ආහාර කල්තබා ගැනීම සඳහා ඈත අතීතයේදී භාවිත කර ක්‍රමයක් වන්නේ. ටින් වල පැණිවල බහත් මී පැණි වල මේ බහත්. පැණිවල බහත් ඇදීම. ඊට කරේ මී පැණි වල තිබ්බ එක. වල බහත් තැබීම මේ පැණි වල බහලා තැබීම. මී පැණි වල බහත් ලැබීම හරි. මෙම රූපයෙන් දැක්කන උපකරණය ජල රෝධය. මේ බහලා තියෙන ජල රෝධය. ජල රෝධය ජල රෝධය. කියන්නේ මොකද්ද? මොකද්ද? ජල රෝධය. ජල රෝධය. කුමි උගුල් කියලා කියනවා. ඔය කුමි සත්තු එනවනේ පුතේ දැන් ඔය මේ වගාවට. එතකොට කුමි සත්තු අහු වෙන ආකාරය හදලා තියෙන එකක් තමයි කුමි උගුල් කියන්නේ. සමහර විට මේක මේ ඇතුලේ ලයිට් එකක් පත්තු වෙන එහෙම එකක්. එතකොට අර කුමි සත්තු මොකද වෙන්නේ සාමාන්‍ය රාත්‍රී කාලේන සත්තු? ආලෝකයට ප්‍රිය කරනව නේද? එතකොට කරන්නේ අර ආලෝකයේ තියෙන පැත්තට යනවා. එතකොට ඒ කට්ටිය ඒකට අහු වෙන ආකාරයේ හදපු එකක් තමයි කුමි උගුලක් කියන්නේ. ඉතින් පිටුරක් හරි පුළුවන් වුණොත් ඔය ලෙවන්නම් කුමි උගුලක්. සමහර අය නම් මේකට ඉතින් ගිනි මැලක් ගහනවා මේ වගා බිම් වල. රැට. ඒතර කුමිසත්තු ඔක්කොම අර ගිනි මැලේට ඇවිල්ලා පිච්චෙනවා ඉතින්. රාත්‍රී කාලේ එනෝනේ කුමිසත්තු. උන් අල්ල ගන්න ආකාර උගුලක් තමයි කුමි උගුල් කියන්නේ. ඒතර ආලෝකයත් එක තමයි වෙන්නේ. ආලෝකය එනකොට මේ දැන් ඔය සමහර මේ වගේ තියෙනවා පුතේ මේ කරන්ට් එකකින් වැඩ කරන කුමි උගුල්. මේ ඒකෙදි වෙන්නේ මේ ඒකෙත් ලයිට් එකක් දීප්තිමත් ලයිට් එකක් තියෙන. දැන් ඔය යෝගට් කම්පැනි, බිස්කට් කම්පැනි වගේ ASCII මේ අතුලට පුතේ කුමිසත්තු ආවට පස්සේ ටිකක් ගැටලුවක් නේද ඒක? එක කුමිසත් එක්ක හරි යෝගට් එකක තිබිලා කනකොට අහු වුණොත් මොකද වෙන්නේ? කම්පැනියම සමාහට ඉවර වෙන්න පුළුවන් නේද? මිනිස්සු ඒ නිෂ්පාදනය ගන්න තියෙනවනේ. ඒතර එයාලගේ ඇතුලේ කුමි උගුලක් තියෙනවා පුතේ. ඒකෙදි වෙන්නේ දීප්තිමත් ලයිට් එකක් තියෙන්නේ. අර සත්තු මොකද වෙන්නේ? චූටි චූටි සත්තු ආවොත් ඇතුලට ආවොත් අර දීප්තිමත් ලයිට් එක පැත්තට. ඊට පස්සේ ඇතුලට යනකොට ලයිට් එකට යනකොට ඇතුලේ කරන්ට් එක වැදෙනවා පිච්චෙනවා. එහෙම එකක් තමයි කුමි උගුල් කියලා කියන්නේ. ඒ විදිහේ අතීතේ පාවිච්චි කරපු යක් කුමි උගුල් කියන්නේ. ඒකෙදි අර ඔය තාක්ෂණේ නැහැ ලයිට් එකක් ඇතුලේ තියෙන මොකක් හරි නැත්තම් එලියක් ඇතුලේ තියලා ඒකට ඇතුලට අහු වෙන එකක් තමයි තියෙන්නේ. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම් සිව්වන එක ප්‍රාර්ථනාව. සැප්තැම්බර් මාසයට කියනවා බිනර මාසය කියලා නේ. බිනර මාසය. විනර එළබදු අප්‍රේල්. මේ මැස්මට අපි කියනවා බ්ලැන්කට් මැස්. ආරක්ෂාව සඳහා සමේ වර්ණය වෙනස් කරනවා. කටුස්ස තමයි කාර්ය කරන්නේ. කිරිබී වැඩෙන සතා. පූසා. බීජ ව්‍යාප්තිය ලබා දෙන සතා. වවුලා. කැරොල් ගීත සංදර්ශන කතෝලික එහෙම නැත්නම් කතෝලික. කතෝලික එහෙම නැත්නම් ක්‍රිස්තියානි ආගමිකයන්. මේ බුදුහා දිනවනේ මම සන්නමයිනේ. මයික් එක ඔෆ් කරන්නකෝ පුතේ. ඊට පස්සේ අම්මට පැහැදිලි කරන්නකෝ. වියලීම් වගෙන් කල් තබා ගත හැකි ආහාරය.
දෙල් ලියා ගන්න ඕනේ මේ උත්තර වලින් දෙල්. දෙල්. දෙල් හරි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ වී කරල් වලින් නිරූපණය වන්නේ ස්වයංපෝෂිත බව ගුවන් පෝෂිත බව. ස්වයංපෝෂිත බව සිංහල ජන වර්ගයේ ප්‍රධාන ආහාරය බත් තෝසෙ සහ රොටි සාමාන්‍යයෙන් දෙමළ ජන වර්ගනේ. ආරක්ෂාව සඳහා මුහුණු ආවරණයේ පැනද තම රැකියාවේ නිරත වන්නේ දැන් නම් හැමෝම එහෙමයි. පැසුම් කරුවා කොබියා සාමාන්‍යයෙන් කොබල් කරුවා ගත්තම මේ එයාට කොබියා නෙමෙයිද ගොවියා හැම වෙලාවෙම නෑ පුතේ. කුඹල් කරුවා ගත්තම එයාට සාමාන්‍යයෙන් මැටි වලින් බාන්න හදන්න එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නෑ. මුහුණු ආවරණයක් විදිහට පෑසුම් කරුවා පුතේ අර වෙනම මේකක් තියෙනවා. බෝඩ් එකක් නේද? පෑසුම් කරුවා හැම වෙලාවෙම ඇස් ආවරණයක් මුහුණු ආවරණයක් පාවිච්චි කරනවා. දැන් නම් හැමෝම මුහුණු ආවරණ නේද? ඒක මුහුණු ආවරණය මුඛ ආවරණ නේද? මුඛ ආවරණ දැන් පාවිච්චි කරනවා හැමෝම. ගොවියා ඉතින් මුහුණු ආවරණයක් මුඛ ආවරණයක් පාවිච්චි කරනවා බෙහෙත් ගන්න වෙලාවට. අයිස මුහුණු ආවරණයක් තියෙනවනේ මුහුණු ආවරණක් තියෙනවා දැන් ඔයාලා දාන ඉන්නේ නේද? කන්නාඩි දෙකත් එක්ක ඇස් දෙකත් එක්ක සම්පූර්ණ වෙහෙක තියෙන්නේ. ෆේස් කාටෝ. ජාතික ගීය ගායනා කරන විට සිටගෙන සිටියුත්තේ. දෙක කකුල් විහරේ මෙතනින් ඉර ගහන්න ඉරි කෑන් දෙකම ගහකට තමයි. හැඩයට තබාගෙන කඳ සිටුව තබා දෑත් මේ ඉරි කෑල්ලත් ගහනවා නම් ගහන්න ඒක ගැටලුවක් වෙන්නේ නැහැ හොඳේ. යවද නැද්ද කියන එක. ගඩොල් කැපීම සඳහා යොදා ගන්නා පස් වර්ගය. මැටිපස ලෝම් පස තමයි සාමාන්‍ය බගාවලට සුදුසු. මැටිපස. ශ්‍රීපාද කන්ද අයත් දිස්ත්‍රික්ක දෙක වන්නේ. නුවරඑළිය රත්නපුර බදුල්ලට අයිති වෙන්නේ නැහැ පුතේ ශ්‍රීපාදයේ බදුල්ල තියෙන නුවරඑළිය රත්නපුර මොකද මේ ශ්‍රීපාදස්ථානයේ අයිති වෙන්නේ රත්නපුරේ කියන පිටුර අනිවාර්යයෙන්ම රත්නපුරේ තෝරන්න වෙනවා. මොකද ශ්‍රීපාදස්ථානයේ අයිතියේ තියෙන රත්නපුරේට කියන එක අපි මීට කලින් කතා කරා. ශ්‍රීපාදස්ථානයේ නගින්න පුළුවන් පැති දෙකක් තියෙනවා. එකක් රත්නපුර පැත්තෙන් නගින්න පුළුවන්. අනිත් එක නල්ලතන්නේ පැත්තෙන්නේ. ඒ කියන්නේ හැටන් වලට ගිහිලා ඒ පැත්තෙන්. ඒතර ඒ නුවරඑළිය දිස්ත්‍රික්ක කරා ඒ පැත්තෙන් යන්නේ. ගෝන කට්ටිය නගින්නේ මේ පැත්ත හැටන් හරහා නල්ලතන්නේට ගිහලා ඒ පැත්තෙන් තමයි යන්නේ. රත්නපුර පැත්තෙන් යන්නත් පුළුවන්. සර් 50ට උත්තරයක් ගන්න පුළුවන්ද? 50 වෙනි එකට උත්තරය ආවේ දෙකනේ. දෙක මේ ඉන්නේ හෙන්රි ස්ටී ලෝල්කර් තුමා. හෙන්රි ස්ටී ලෝල්කර් තුමා. වේල්ස් උද්‍යානයේ පිහිටා ඇත්තේ කොහෙද කියලා අපෙන් අහනවා. රත්නපුර මහනුවර. මහනුවර තියෙන්නේ. දකුණු පළාතට අයත් දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල මාතර ඊනකට මේ අම්පාර ත්‍රිකුණාමලයේ මලකපුව නැගෙනහිර පළාතට බදුල්ල මොණරාගල විතරක් ඌව පළාතට කළුතර නම් අයිති වෙන්නේ බස්නායකට. 1 මිනිපේ අමුණ සහ ඇල ඉදිකරේ. පළමුව අක්බෝරයිතුමානේ. මොකද්ද? මිනිපේ ඇල පළමුව අක්බෝරයිතුමා. දල්සෙන් රයිතුමා කලාවැව ඊට අමතරව කලා බදුලු වැඩි ආකරන ජයගංග හේවත් යෝධැල නේද? යෝධැල ලංකාවේ පළවෙනි ඇල තමයි වර්ණ කැල. වර්ණ කැල ඉදි කරන්නේ කූටකන්න තිස්ස රයිතුමා. ඊට පස්සේ මිනිපේ ඇල කියන එක අක්බෝර රයිතුමා.
දාසෙන් රජතුමාගේ නමට තමයි අර යෝධ ඇල තියෙන්නේ. ඊළඟට මේ රූපයෙන් දැක්වෙන්නේ මොකද්ද මේ? වර්ෂාමානී ඒ වර්ෂාමානී. අසතුල වළක්වාලා විස්තර දමන ප්‍රකාශ අපිට ඇහෙන්නේ නෑනේ. වර්ෂාමානී කියන විදිහේ කටුස ගෙම්බා සාමාන්‍ය වතුර බිත්තර දාන්නේ ගිරවා කූඩුව කියන්නේ ඌ සාමාන්‍ය මේ ගස් වෙනවලනේ කටුස්සා. කටුස්සා. පොදු ප්‍රවාහන මාධ්‍යයක ගමන් කරනුගේ ප්‍රවේශ පත්‍රයේ මිල තීරණය වන්නේ මොකක් අනුවද? ගමනේ දුර අනුව. ගමනේ දුර. අස්සතේල තියෙන ගමනේ දුර අනුව. දැන් ලියුමක් යවද්දී තැපැල් ගාස්තුව අය වෙන්නේ කොහොමද? ගමනේ දුර. නෑ. තැපැල් ගාස්තුව බර අනුව. ඒ කියන්නේ ඔයාට ලියුමක් යවන්න ඕනේ. ඔයාගේ යාළුවා ඉන්නේ අපි හිතමු මෙතන නම් ඔන්න තනමල්ලිලා හරි එහෙම නැත්නම් බුදුරුවාගල හරි ඉන්නේ කියලා. ඒතර අපි මේ කාර්යාලයෙන් දැම්මම වැල්ලවයි තැපැල් කාර්යාලෙ ඉන්නේ. වැල්ලවයි ඉන්නේ කියන්නේ කතා කරන කෙනා. හරි හරි හැමෝම ඔක්කොම ඉතුරු හරි. එතකොට මේ ආසන්න තැපැල් කන්තෝරුවට ගියත් ඔයා සාමාන්‍ය ලිපියක් නම් දැන් රුපියල් 15ක මුද්දර ගහන්න වෙනවා නේද? ඊනකට ඔයා යවනවා ඒ ලිපිය කොළඹ කවුරු හරි ඉන්න කෙනෙක්ට. ඒත් රුපියල් 15ක තමයි මුද්දර ගහන්න ඕනේ. සාමාන්‍ය පොඩි ලිපියක්. හැබැයි ඔයා ලියන යවන ලිපියේ බර අනුව ඔයායි ගාණ වැඩි වෙනවා. තරාදියක් තැපැල් කාර්යාලයේ තියෙනවා. බර සාමාන්‍ය ලිපියක් ගෙනිච්චම පුතේ කිරන්නේ නැහැ. මොකද සැහැල්ලු දන්නවනේ සැහැල්ලු ලියුමක් බර තේරෙනවනේ ඒවා කිරන්නේ නැහැ. ටිකක් බර වැඩි වෙනකොට කොළ ටිකක් වැඩියෙන් තිබුණොත් අනිවාර්යයෙන්ම කිරනවා. කිරලා බලලා තමයි ගාණ කියන්නේ. හරි. ඊළඟට රචනාව පොදු දීපල සුරකිමු. හරි අපි මේ එවපු රචනා ටික එදා එවල ඇත්තේ. දැන් දාපු නැති අය ඉන්නව රචනාව දාන්න දැන් ගෲප් එකට. මම ගෲප් එක හරහා රචනාව ටික කතා කරමු දැන්. චම්මිදුගේ රචනාව අපි පොදු දීපල රැක ගැනීමට වග බලා ගනිමු. පොදු දීපල සුරකිමු. අපගේ එදිනදා වැඩ කටයුතු සඳහා පොදු දීපල ප්‍රයෝජනවත් වේ. අනාගත පරපුර වෙනුවෙන් අපි පොදු දීපල සුරකිමු. මෙහෙමයි මට ලකුණක් දෙන්න වෙන්නේ අවසාන වාක්‍යයට විතරයි. කියන්නේ ඔයා මේ රචනාව ඇතුලේ පොදු දීපල සුරකිමු. එහෙනම් ඔයා හැම වාක්‍යයක් ඇතුළෙම පොදු දීපල සුරකිමු කියන අදහස දෙන වාක්‍ය ලියන්න වෙනවා. ඒ සුරකීම සඳහා ඔයාට කරන්න පුළුවන්. සුරකිමු කියවම අපිට කරන්න පුළුවන් දේ. ඔයාට කරන්න පුළුවන් දේ නෙවෙයි එතන. අපිට කරන්න පුළුවන් දේවල් කරුණු විදියට සඳහන් කරමින් සුරකිමු කියන අදහස දුන්නා නම් හරි. තුන්වෙනි එකට ලකුණක් දෙන්නම් ලකුණු දෙකක්. අනිත් වාක්‍ය දෙක නම් ගැළපීම මදි. අනිත් අයගෙත් බලමුකෝ. සියලු දෙනාට අයිති පොදු දේපල අපි සුරකිමු. අන් අයට භාවිතයට ගැනීමට හැකි ලෙස හැකිවන ලෙස ඒවා පිරිසිදුව තබා ගැනීම අප සතු වගකීමක්. මෙහෙම කිව්වනම් පහන්දේ. මේ දෙනෙත් භාග්‍යයනේ. මේ අන් අයට භාවිතයට ගත හැකි වන ලෙස ඒවා පිරිසිදුව තබා ගනිමින් අපි පොදු දේපල සුරකිමු. එහෙම වගේ අදහසක්. ඒවා රැකගැනීමෙන් අනාගතේ ඒවා ප්‍රයෝජනට ගත හැක. පළවෙනි වාක්‍ය විතරක් ලකුණු දෙකක් දෙන්නම් භාග්‍ය වෙන නම් දෙන්න බෑ ඊටු වාක්‍ය දෙකට. ගවිස්ගේ තමා යන එන ස්ථානවල දැකගත හැකි පොදු දේපල සුරකීමට අප උනන්දු විය යුතුය.
එතකොට මේ ගවීස් අපිට පොදු දේපල කියද්දී කොහොමද දීලා තියෙන්නේ බලන්න. දේපල අන්තජ නේද ඉන්නේ. පොදු දේපල අනිසි ලෙස පරිහරණය නොකිරීමට අපි උත්සාහ කරමු. මේක මෙහෙම කියවනම් ගවීස් පොදු දේපල අනිසි ලෙස පරිහරණය නොකර කෙනෙක්ගේ නෙමෙයි ඉස්සලා තිබ්බේ. දෙනෙත්ගේ මේකද මේ දෙනෙත් භාග්‍යයේ ඔය රසනා දාලා තිබ්බේ ඉස්සලා මමනේ. මේක ඔයා දාපු එක. ඔය සෑ කිය සතිය බ්‍රහස්පතින්ද දාපු එක. ඔව් සර්. දෙනෙත් භාග්‍යනේ මේ දාලා තියෙන්නේ. ඔව් සර් ඔකට පස්සේ තව එකක් දැම්ම සර් අද. හරි අපි හම්බෙච්ච මම කියන්නේ. හරි මේ සර් මම ඔකට පස්සේ තව එකක් දාලා තියෙනවා. හරි මම බලන්නම්. පොදු දේපල අනිසි ලෙස පරිහරණය නොකිරීමට අපි උත්සාහ ගනිමු කියලා කියන්නේ. මෙතන මේ ගවිස් වෙවුවනම් පොදු දේපල අනිසි ලෙස පරිහරණය නොකර ඒ සුරකීමට උත්සාහ ගනිමු වගේ අදහසක්. සුරකින්නවා කියන වචනේ සුරකින්නවා කියවට වෙනත් වචනයක් විදිහට හරි කමන්නේ නැහැ. මෙතන දිව්වනම් හොඳයි. අනාගත පරපුර වෙනින් අපි පොදු දේපල පණමින් සුරකිමු. ඒක හරි. පුතේ දේපල කියද්දී දිගටම ඔයාලා යන්න වරද්දනවා. මම පළවෙනි එකටයි තුන්වෙනි එකටයි ලකුණු දෙකක් එක ගානේ දෙක දෙන්නේ. අතන දේපල කියද්දී ලයන්න මෘදුජ විය දන්තජ විය යුතුයි. දෙවෙනි එකටත් එක ලකුණක් දෙන්නම්. අදහසක් තියෙනවා ටිකක් හොඳයි වාක්‍ය ටික. ලකුණු තුනක් දෙන්නම්. මේ අර අකුරු හදා ගන්න වෙනවා සහ දෙවෙනි වාක්‍යයේ ඇතුලේ මේ අනිසි ලෙස පරිහරණය කිරීමට උත්සාහ ගන්නමු කියන එක නැතුව කියන්නේ පරිහරණය නොකර පොදු දේපල සුරකීමට උත්සාහ ගන්නමු කියන වගේ අදහසක් එන්නේ. දුමිදුගේ ලකුණු තුනක් දුන්නේ. සමාජයේ සියලු දෙනාටම පරිහරණය කළ හැකි ස්ථාන සහ භාණ්ඩ පොදු දේපල වේපති. මෙහෙම හඳුන්වන්න එපා පොදු දේපල මොකක්ද කියන්නේ. එහෙනම් අපිට පොදු දේපල කියලා දුන්නා නම් මාතෘකාව ඒක පුළුවන් හඳුන්වන්න. අපිට කියන්නේ පොදු දේපල සුරකිමු කියලා. හඳුන්වා යන්න එපා ඒක. පොදු දේපල සඳහා වැයවන්නේ අපේම ජාතික මුදලයි. ඉතින් මේ කරුණ ලියන්න තිබුණානේ. පොදු දේපල සඳහා අපේ ජාතික වැයවන්නේ අපේම ජාතික මුදල් නිසා අපි එය සුරකිමු. අපි පොදු දේපල විනාශ නොකර අනාගත පරපුරෙන් ඒවා ආරක්ෂා කරමු. හරි. ඒ වාක්‍ය හරි. හැබැයි එතන එකවරක් දා කරගන්නවා පොදු දේපල කියද්දී ලයන දන්තජ දාලා නැහැ දුමිදුගේ. ඒතර දුමිදුර මට එක ලකුණයි දෙන්න වෙන්නේ. ඉන්දුසර පොදු දේපල යනු අප සියලු දෙනා විසින් ප්‍රයෝජනට ගනු ලබන දේවල්. ඒ කියන්නේ හැදින්වීමක් කළා තියෙන එක දෙන්න බෑ. ඒවා ඇයිතිය පොදු ජනතාව වන අතර අප සියලු දෙනා සතුයේ. සුරකීම කියන කාරණේට ගිහිලා නැහැ. ඒවා ආරක්ෂා කර ගැනීමද අප සතු යුතුයකමකි. බෑ. අප සතු යුතුයකමක් එය ආරක්ෂා කර ගැනීම අප සතු යුතුයකමක් වන නිසා අපි පොදු දේපල පණමින් සුරකිමු. එහෙම ලියන්නේ. ලකුණු දෙන්න විදිහක් නැහැ. සංජීවනී එවලා තියෙන්නේ මොන මලද මේ? මේකට කියන්නේ කිඩාරම් මල. කාලයකට පස්සේ පිපෙන්නේ. පස්සේ වල තියෙනවා පිපිලා. පස්සේ පිපිලා දාලා දින ෆොටෝ ටික. ඔව් සර්. ඊට පස්සේ දවසක ඒතර කාලයකට පස්සේ පිපෙන්නේ මේ තියෙන පිපිලානේ. ඔය සංජීවනී ඉවර තියෙන දවස් දවස් දෙකකට ඊට පස්සේ ලොකුයි මේක කිඩාරම් මල දුගදක් හමනවා කිඩාරම් අලන ආහාරයට ගන්නවා. ඔයාලා ගෙදර තියෙන සංජීවනී ඉන්නවද? කිට්ටුව තිබුණ එකක්ද ෆොටෝ ගහලා දෙවි? මේ දිනෙත් හංසකගේ පොදු දේපල යනු අප පොදුවේ පරිහරණය කරන දෑවේ. පුතේ පැහැදිලි කරන්න එපා පොදු දේපල කියන්නේ මොකක්ද කියලා මෙතනදී. පොදු දේපල සුරකීම අප සතු වගකීමක් හා යුතුයකමකි.
අදි පොදු දේපල සුරකියොත් අනාගත පරපුර වෙන්නේ නැතිනේ. ප්‍රයෝජනට පරපුරට ප්‍රයෝජනට ගත හැක. ලකුණු දෙන්න පුළුවන් තත්ත්වයක් නෑ පුති. අර පූ කියලා තියෙන්නේ. හරි එතන අඩුවක් තියෙනවා. මේ කියන්නේ වාක්‍ය ඇතුලේ කියවෙන්න ඕනේ පොදු දේපල සුරකිමු කියන මගේ අදහස. මින්දුලේ ආයෙ දැම්මේ නෑ නේද මේක අනිත් පැත්තට තියෙන්නේ. දාන්නස කමන්නෑම කියමු. පාසලේ ඇති මේස පුටු කඩා නොදමා අපි පොදු දේපල සුරකිමු. බස්රියේ කුණු කසල දමා අපිරිසිදු නොකර එම පොදු දේපල සුරකිමු. එතන උඩේගේ තියෙන හින්දා අපි කියන එක ගැටලුවක් නෑ සමහර තැන්වල. මහජන පුස්තකාලයේ ඇති පොත් ඉරා නොදමා අපි පොදු වැඩේ තියෙන එක රටාවකට යනවා වගේ මට දැනෙනවා රචනාව. ඒ කියන්නේ එකම අදහස තමයි අර කාරණා තුනක් ඒක පොඩ්ඩක් වෙනස් විදිහට අර්ථ ගන්න පුළුවන් නම් හොඳයි. මා ලකුණු කීයද? දෙන්නේ තංශ කරනවා ලකුණු දුන්නේ නෑ. එකට ලකුණු දෙන්න පුළුවන් තත්ත්වයක් නෑ. පොත් දෙපළ සුරකිමු කියන අදහස නෑ ඒකයි වැඩේ තියෙන්නේ. එතකොට මින්දුලි මේ දෙවෙනි එකේ අපි කියන එක ඇතුළත් විය යුතුයි සහ එකම ආකාරයට ලියනවා කියන කාරණේත් අරගෙන මම ලකුණු ඔයාලට 4යි දෙන්නේ. සදෙව්ගේ සියලු දෙනාම පොදුවේ පරිහරණය කළ හැකි දේ පොදු දේපළ. මෙයා හඳුන්වලා තියෙන එක. පොදු දේපළ සැලකෙන මහා මාර්ග පාසල රෝහල දුම්රිය බස් අතර රැක ගැනීම අප සතු යුතුයකමකි. සුරකිමු කියන අදහසට එන්න ඕනේ. අපි අනාගත පරපුර වෙනුවෙන් පොදු දේපළ පනමින් සුරකිමු. ඒකට විතරක් ලකුණු දෙකක් දෙන්න පුළුවන් සදෙව්ට. නෙතුමිනිත් වෙන එකක් දැම්මේ නැහැ කියලා නේද? මේක විතරෙන් දාන්න නැත්තේ නේ. ඔව් සර් මං එකක් දාන්නද? කමන්නේ හැම කියු. අර නෑ ෆොටෝ එක අර වැඩිපුර පේන ඔය පැත්තට ෆොටෝ එක මේකෙන් දානකොට හරවලා දාන්න පුළුවන්. මිනිසුන් සියලු දෙනාම පොදුවේ භාවිතා කරන දේ පොදුවේ භාවිතා කරන දේ පොදු දේපළ ලෙස බෑ අර්ථකථනයක් ලියන්න එපා. ඒවා නඩත්තු කිරීමට රජයේ බොහෝ වියදමක් දරන නිසා අපි පොදු සුරකිමු පුතේ තියෙන අඩුවක් තියෙනවා නේද? අපි පොදු දේපළ සුරකිමු කියන්නේ වෙනවනේ. අපි පොදු දේපළ මෙතන තියෙන මොකද්ද පුතේ? පොදු දේපළ සුරකා වගේ මට පේන්නේ. සර් තුන්වෙනි එකේ තියෙන අප්පු දේපළ සුරකා අනාගත පරපුරට දායාද කරමු කියලා. සුරකා සුරක්ෂා කර කිව්වත් වගා කමන්නේ. ඒකයි දෙවෙනි එකයි විතරයි මට ගන්න වෙන්නේ. දෙවෙනි එකේ අඩුවක් තියෙනවා. පොදු සුරකෙමු තියෙන්නේ. ලකුණු 3යි දෙන්නේ මම ඔයාලට. මලීෂාගේ පොදු දේපළ යනු එයත් අර්ථකථනයක් කියන්නේ ඒක බෑ. ඒ වාගේම කියන්න බෑ. එමෙන්න. එම නිසා අප සියලු දෙනාම අනාගත පරපුර උදෙසා මේ පොදු දේපළ රැකගනිමු. අවසාන වාක්‍ය හරි මලීෂාගේ දේපළ කියන්නේ නෑන දන්තජ උනා නම් හරි ලකුණු 1යි දෙන්න වෙන්නේ. දසුනිගේ සමාජයේ සියලු දෙනාට පරිහරණය කළ හැකි ස්ථාන හා භාණ්ඩ පොදු දේපළ. මේ හඳුන්වන්න එපා පුතේ. වාක්‍ය තුන ඇතුලෙන් පොදු දේපළ සුරකිමු කියන අදහසට යන්න වෙනවා. පොදු දේපළ සඳහා වැය වන්නේ අපේම ජාතික ධනයද? මේ කාරණා හරි. පොදු දේපළ සඳහා වැය වන්නේ අපේම ජාතික ධනය බැවින් අපි පොදු දේපළ සුරකිමු. පොදු දේපළ විනාශ නොකර අනාගත පරපුර වෙනින් ඒවා ආරක්ෂා කරමු. ඒ වාක්‍ය හරි පුතේ. එතන දේපළ කියන්නේ ලයන දන්තජ වෙන්න ඕනේ. ආට එක ලකුණක් දෙන්න පුළුවන් අවසාන වාක්‍යයට. දුමිදුගේ කිව්වා නේද මේක? ඔව් සර් කිව්වා. ඔය ලකුණු දෙකක් අවසානයකට දුන්නා. දෙනෙත් වාග්ය. තව එකක් දාන්න එතකොට. හරි. අප ඒක ගන්න බෑ පළවෙනි එක. පොදු දේපළ සුරකීමෙන් එය ඉදිරියට ප්‍රයෝජනීය කිරීමට හැක්කේ අපිමම වෙමු. ඒකත් බෑ. පොදු දේපළ සුරකීම අප සතු වගකීමකි. ඒකට නම් වාග්ය ලකුණු දෙන්න විදිහක් නැහැ.
විනුදිගේ අපි අපේ පොදු දේපල වන බසය පාසල රෝහල වැනි දේ රැක ගනිමු. එම දේවල් අපි විනාශ නොකරමු. අනාගත පරම්පරාව වෙනුවෙන් පොදු දේපල සුරකීම අපගේ යුතුකම. පළවෙනි වාක්‍යය විතරයි විනිදි දෙන්න වෙන්නේ ලකුණු 2යි. ශාලනිගේ පොදු දේපල සුරකීමෙන් ඒවායේ පිරිසුදුකම හා පිළිවෙල රැඳී තිබේ. එමෙන් පොදු දේපල සුරකීමෙන් අපගේ ඊනක පරම්පරාවටත් ඒවා භාවිතා කළ හැකිය. අවසාන වාක්‍යය පුළුවන්. ඒකට ලකුණු 2ක් ශාලනිට දෙන්න පුළුවන්. සර් දෙනෙත් භාග්‍ය හරි ඊළඟ රචනාව ඒකට ලකුණු දුන්නේ නැහැ. දෙන්න බෑ ඒකට ලකුණු. දෙසන දිගේ පොදු දේපල යනු සියලුම ජනයාට අයිති දෙයක් වේ. කැලි කසල දමා අපවිත්‍ර නොකරමු. අවසාන වාක්‍ය අපි අපේ පොදු දේපල විනාශ නොකර සැමදා රැකගනිමු. සුරකිමු කියන අදහසෙන් ඉපැයින්නේ. ඒකට ලකුණු 2ක් දෙන්නම්. කෙනෝද්ගේ පොදු දේපල කියන්නේ කියන වචනේ බෑ. කතා කරන භාෂාව. සමහරක් තැන්වල පොදු දේපල වල ළමයින් කුරුටු ගානවා බෑ. පරිහරණය කර අපි පොදු දෙපළ සුරකිමු. අප නෙමෙයි අපි පරිහරණය නාන මුරුදු ජත් වෙනවා. කරේ නම් මෙතන අප දාලා මෙතන අපි දාන්නත් එපා. එකතනක් අපි ඉවත් කරන්න වෙනවා. පොදු දේපළ කියද්දි මෙතන හල් කිරීමෙන් ඕනේ සුරකිමු. කෙනෝට ලකුණු දෙන්න විදිහක් නැහැ. පහන් දිගේ පොදු දේපළ සුරකීම අපගේ යුතුයකමක් වගකීමකි. දෙවෙනි එක පොදු දේපළ අපිරිසුදු නොකිරීමෙන් අපට පොදු දේපළ සුරකේ. හරි. පොදු දේපළ සුරකීමෙන් ඉදිරි අනාගතයට ගෙන යා හැක. මෙහෙම කිව්වනම් පොදු දේපළ ඉදිරි අනාගතයටත් ඉදිරි අනාගත පරම්පරාවටත් වැදගත් වෙන නිසා අපි පොදු දේපළ සුරකිමු. එනවා ලියන වාක්‍ය හැම එකක් ඇතුළේම පොදු දේපළ සුරකිමු කියන අදහසෙන් ලියවෙන්න ඕනේ. ඒක තමයි මේකේ තියෙන්නේ ඉතින්. හරි. එහෙනම් රචනාව කතා කරා. සර් එතකොට පන්ති ලකුණු කීයද? පහන් දෙට ලකුණු දෙන්න විදිහක් නැත.